පරම ගම්භීර ශ්‍රී සද්ධර්මයෙන් හදමඩල සූපත් කරන්නට සවන්පත් සිසාරා නැගෙන ධර්ම දේශනය. තෙරුවන් සරණයි පින්වත් ඔබ හැම දෙනාටම. සදහම් මසුණු කැමැත්තෙන් මේ පේදීත් බෞද්ධහා ගුවන් විදුලියට සවන් දෙන සුපින්වත් ඔබේ හිත සුව පිණිස බෞද්ධහා ගුවන් විදුලිය මේ පැයට නියමිතව සංනිවේදනය කරන දායකත්ව සද්ධර්ම දේශනාව මෙලෙසින් ආරම්භ කරන්නටයි සූදානම් වන්නේ. සදහැමතුනේ මේ උතුම් වූ දේශනාව වෙනුවෙන් ඔබ අප හැම දෙනා වෙත මහත් වූ මෙත්සිතින් බෞද්ධහා ගුවන් විදුලි මැදිරියට වැඩම කොට වැඩ හිටින පින්වත් දේශකයන්න් වහන්සේ ත්‍රිපිටකාචාර්ය පූජනීය පන්නල ධම්මිස්සර පින්වත් ස්වාමින් වහන්සේ අපි පළමුවෙන් සාදු නදින් පිළිගනිමු. අවසරයි අපේ හාමුදුරුවනේ. සාදු සාදු සාදු. පින්වත්නි, දේශනාවට දායකත්වය ලබා දෙනවා කාටකස් දිගලිය ගොවිජන සේවා මධ්‍යස්ථානයේ ගොවිජන සංවර්ධන නිලධාරිණී YKSP කුමාරි මහත්මිය, කමිටු කළමනාකාර PP කුමාරි මහත්මිය, කෘෂි උපදේශක නිලධාරීන් දෙපළ ඇතුළු කාර්ය මණ්ඩලය විසින්. එහෙමනම් අපි හැමදෙනාම සදහ සිතින් තැන්පත්ව ධර්ම ශ්‍රවණයට සූදානම්ව පළමුවෙන් උතුම් වූ තිසරණ සහිත පංචශීලය සමාදන් වන්නට සාදුනාද නන්වා තෙවරක් නමස්කාර පාඨය සජ්ජායනා කරමු. අවසරයි අපේ හාමුදුරුවනේ. සාදු සාදු සාදු. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තත්තියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තත්තියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තත්තියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. සරණාගමනං සම්පුන්නං ආම බන්තේ. පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මච්චපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණීන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්කිතං කତ୍වා අප්පමාදේන සම්පාදේ තබ්බං. ආම බන්තේ සාදු සාදු සාදු. සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං. ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්මරාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්මරාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්මරාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස. සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක සත්පුරුෂ පින්නතුනි, බොහෝම ශ්‍රද්ධාවෙන් යුතුව මේ පින්වත් පිරිස සැදී පැහැදී සෝදානම් වෙන්නේ
තථාගත ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයින් පිළිබඳ අනන්ත අප්‍රමාණ කරුණාවෙන් දයාවෙන් මෛත්‍රියෙන් යුතුව අවබෝධ කොටගෙන දේශනා කොට වදාළ අති උතුම් ශ්‍රී සද්ධර්ම රත්නයෙන් අබමල් රේණුවකටත් වඩා අඩු බොහෝම පුංචි දහම් කොටසක් දේශනය කරවාගෙන ධර්ම ගෞරවය පෙරදරි කොටගෙන දේශනාගත ධර්මය ශ්‍රවණය කරන්නත් එසේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන ඊටමත් නිවැරදි මෙලව ජීවිතයක් ගත කරන්නත් ධර්මානුකූල වූ නිවැරදි වූ මෙලව ජීවිතයක් තුළින් සුගතිගාමී වූ ආයතික භවගාමී ජීවිතයකින් සැනසීමේ අති උතුම් වූ පරම පවිත්‍ර චේතනාවෙනුයි සද්ධර්ම ශ්‍රවණය සඳහා සැදී පැහැදී සෝදානම් වෙන්නේ. මේ ලෝක ධාතුවේ පවතින සියලුම දානයන් අභිභවනය කරමින් දිනන මහත්ඵල මහානිසංසදායක එකම දානමය පින්කම තථාගත ශ්‍රී සද්ධර්ම දානමය පින්කම බව නිරන්තරයෙන් සද්ධර්ම ශ්‍රවණය කරන පින්නතුන් වන ඔබ හැම දිනාම මනාව දැන් දන්නවා. ඒ කාරණාව භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ සක්දෙව් මහ රජාණන් වහන්සේ අරමුණු කරගෙන. ඒ විතරක්ම නෙවෙයි සක්වලවල් 10000ක දිව්‍යරාජීන් වහන්සේලා අරමුණු කරගෙන සද්ධර්ම දානයමයි බොහෝසෙන් වටින්නේ. මුළු සක්වල පුරාවටම දනින් දන ගැටෙන ලෙස ලෝතුරා සම්මා සම්බුදු පියාණන් වහන්සේලාද පච්චේක සම්මා සම්බුදු පියාණන් වහන්සේලාද තථාගත මහ ශ්‍රාවකයන් වහන්සේලාද වාඩි කරවලා පූජා කරන මහා දානයේ අවසානයේ කෙසෙල් බොඩ තරම් සියුම් වස්ත්‍ර පූජාවන් සිද්ධ කළත් ඒ මහා පූජාව කෙලවර සිද්ධ කරන උතුම් වූ ධර්ම දේශනාවම තමයි බොහෝසෙන් වටින්නේ කියලා මේ ශාසනය තුල සද්ධර්ම දානමේ පින්කම පිළිබඳව කරුණු පැහැදිලි කරලා තියෙනවා. එහෙමනම් තමන්ට විතරක් බණහන්න පුළුවන්කම තියෙද්දි මුළු මහත් ලෝකෙටම ධර්මය අහන්න සලස්වන්නට මේ වාගේ දුෂ්කර කාලයක නමුත් මේ වාගේ පින්බර වස්සාන සමයක මුළු මහත් ලෝකෙටම සදහම් අමාවැසි වස්වන්නට මේ උතුම් වූ ධර්ම දේශනාව සඳහා දායකත්වයේ ලබා දෙන පින්වත් පිරිස කටයුතු සෝදානම් කළා. භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කළේ මහණෙනි මේ සසරින් එතෙර යන්න නමුත් තනිවම එහෙම නෙවෙයි පුළුවන්කම තියෙනවා නම් හැකියාව තියෙනවා නම් තව එක්කෙනෙක්ව හරි එක්කන් යන්න කියලයි අපේ භාග්‍යවතුන් වහන්සේ අපිට කරුණු පැහැදිලි කළේ. ආන්ගේ කාරණාවට ඒ ආකාරයෙන්ම කීකරු වෙමින් තමන් ශ්‍රවණය කරන ධර්මයේම මුළු මහත් ලෝකෙටම දානය කරන ඔබ මහා ධර්ම දානපතියන් බවට පත් වෙනවා. සසරින් ඈතර යන්න මේ මොහොතේදී අනන්ත ධර්ම ගෞරවය පෙරදරි කරගෙන සද්ධර්ම ශ්‍රවණයද කරනවා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු විදිහටම බණ අහන්න ඕනේ. මා මේ ශ්‍රවණී කරන සද්ධර්ම දේශනාව තුළින්
මාගේ සිතේ පවතින පංච නීවරණ ධර්මයන් යටපත් වේවා. ඒ වෙනුවට සප්ත බෝධ්‍යාංග ආදී ධර්මයන් වැඩි දියුණු වේවා. මේ අති ශ්‍රේෂ්ඨ සද්ධර්ම දේශනාව අතරතුරදීම මාහට අති උතුම් වූ මාර්ගයක් ඵලයක් අවබෝධ වේවා කියන ප්‍රාර්ථනාවෙන් යුක්තවම සද්ධර්ම ශ්‍රවණය කරන්ට ඕන යන බව භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කළා. එහෙමනම් පින්නතුනි, භාග්‍යවතුන් වහන්සේ කියලා දුන්න විදිහටම අපි අද සද්ධර්ම ශ්‍රවණය කරන්න උත්සාහ කරමු. මේ උතුම් කුසලය ඔබට මට ඊ타ම ඉක්මන් භවයක ඊ타මත්ම කෙටි කාලයකින් සුඛ සහගත ප්‍රතිපදාවෙන් ආර්ය ධර්මාවබෝධයෙන් සැනසීම දෙසාම පාරමී වේවා කියලා ප්‍රාර්ථනාවන් සිදු කරගනිමු. පින්නතුනි, අද මේ උතුම් වූ ධර්ම දේශනාව සඳහා ධර්ම මාතෘකාව වශයෙන් මම යොදා ගන්න කල්පනා කළේ පේතවත්ව පාළියේ සඳහන් වෙන සප්තපුත්ත කාදක පේතවත්ව ආශ්‍රයෙන් අපේ පින්නතුන් සමග එකතු වෙලා ධර්ම කරුණු ටිකක් සාකච්ඡා කරන්න. මේ පේතවත්ව ආශ්‍රයෙන් මුලින්ම අපිට සාකච්ඡා කළොත් සාකච්ඡා කරන්නම තියෙන්නේ මේ සසර නම් කොහොමනම් භයානකයිද කියන කාරණාව. තථාගත ශ්‍රාවකයන් වහන්සේලාගේ අනුකම්පාවත් මේ දේශනාව අගම සඳහන් කරලා තියෙනවා. අහංකාරකම, මාන්නකාරකම, ධර්මය නොදන්නාකම, අඥානකම, පෙම්පව් හඳුනන්නේ නැතිකම, ඊරිසියාව, ලෝභය, මේ වාගේ අකුසලයන් අපිව සසරේ කොයි තරම් දුගතියෙන් දුගතියට ඇදලා දානවද? මේ කාරණා මේ දේශනාව ඇතුළෙම සාකච්ඡා කරන්න තියෙනවා. හුඟක් දුක් විඳලා මනුෂ්‍ය ජීවිතයක් ලබා ගන්නේ සසරේ හුඟක් පින් කරලා තියෙන නිසා, සසරේ හුඟක් පාරමී සම්පූර්ණ කරගෙන ඉන්න නිසා, සසරේ හුඟක් පාරමී ධර්ම සම්පූර්ණ කරගෙන, සසරේ හුඟක් පින් කරගෙන මනුෂ්‍ය ජීවිතයට එන බොහෝ දෙනෙකුට ප්‍රඥාව නොතිබුණොත්, සංසාරේ පුරපු පාරමී ඉස්මතු නොවුනොත්, කල්යාණ මිත්‍රයන්ගේ විශේෂ අනුකම්පාව නොලැබුණොත්, ශ්‍රී සද්ධර්මය අහන්න නොලැබුණොත් ඒගොල්ලොන්ට අමතක වෙනවා ඇයි අපි මේ ලෝකෙට ආවේ කියලා. අමතක වීම නිසාම පංචකාමයේ තුලම ඉඳගෙන ඇහෙන් දකින රූප හැමදාම දැක සතුටු වෙනවා. කනට ඇහෙන මිහිරි ශබ්දයට හැමදාම රැවටෙනවා. දිවට දැනෙන රසයට හැමදාම රැවටෙනවා. නහයට දැනෙන ගඳ සුවඳට හැමදාම රැවටෙනවා. ශරීරයට දැනෙන පහසට හැමදාම රැවටෙනවා. ආවේ සසරින් ඈතර යන්න පින් කරගන්න. සසරින් ගොඩ යන්න අවස්ථාව හදාගන්න. නමුත් එහෙම ආපු බොහෝ දිනෙකට මේ ශාසනීය මුණ නොගැසුණොත් ලොකු අනතුරක වැටිලා තොරතෝංචියක් නැතිව මේ සසරේ දුක් විඳින්මින් ගමන් කරන්න වෙනවා. මොකක් නිසාද? තමන්ම වපුරගන්නේ, තමන්ම වපුරා ගන්නා දේවල් නිසා. ඒ වාගේ දේශනාවක් මේ සප්තපුත්ත කාදක පේතවත්ව අපේ භාග්‍යවතුන් වහන්සේ
මේ ධර්ම දේශනාව සිද්ධ කරන්නේ සවැත් නුවර වාසය කරනකොට දරුවන් 7 දෙනෙකුන් තමන්ගේ බඩගින්න පිපාසය සංසිඳව ගන්න. අම්මා කෙනෙක් කියලා හිතන්නේ නැතුව දරු දුකක් නැතුව අනුභව කරන ප්‍රේතියක් අරමුණු කරගෙනයි බුදු පියාණන් වහන්සේ මේ දේශනාව සිද්ධ කරන්නට යෙදුනේ. අම්මගේ තාත්තගේ දර්ශනීයස කොයිතරම්ද කියලා අපිට කියලා නිම කරන්න බෑ. භාග්‍යවතුන් වහන්සේ අම්මවයි තාත්තවයි සමකලී පූර්වාචාර්යවරුන් කියලා පුබ්බාචාර්යාච උච්චරේ පූර්වාචාර්යවරු දරුවන්ගේ පළවෙනි ගුරුවරු දරුවන්ට තමන්ගේ මුළු ජීවිතේම දන් දුන්න අය දරුවන්ගේ ජීවිතේ ගන්න අය නෙවෙයි අම්මයි තාත්තයි කියන්නේ. දරුවන් වෙනුවෙන් තමන්ගේ ජීවිතේ දන් දෙන අය. දරුව වෙනුවෙන් හැම කැපකිරීමක්ම කරන අය. දරුවන් වෙනුවෙන් සියල්ලම අතහරින අය. මේ ලෝකේ ශ්‍රේෂ්ඨතම අභයදානමය පින්කම සිද්ධ කරගන්න අය. කවුද? අම්මයි තාත්තයි. දරුවෝ හරියට දෙමව්පියන්ගේ ඇස් දෙක වගේ. ඒ තරම් දරුවන්ට අම්මයි තාත්තයි කොයිතරම් ආදරෙයිද? එහෙව් අම්මලා අතරේ කොයි අම්මටද පුළුවන් කොයි තාත්තටද පුළුවන් තමන්ගේ කුසින් වදන දරුවන්ව පණ පිටින් කෑ ගහනකොට විලාප තිනකොට ආඬනකොට ඉරාගෙන කෑලි කෑලි වලට ගලවලා කණ්ඩ තරම් අනුභව කරන්න තරම් තමන්ගේ කුසේ තියෙන ගින්න නිවා ගන්න දරුවන් ආහාරයට ගන්න තරම් මොන අම්මටද පුළුවන්කමක් තියෙන්නේ? එහෙමනම් මේ කාරණාව මනුස්ස ලෝකේ කාරණාවක් නෙවෙයි, പ്രേත ලෝකේ කාරණාවක්. එතනම මේ සසර කොයිතරම් භයානකයිද කියලා කරුණ දක්වලා තිනවා. සවැත් නුවර එක උපාසකයෙක් හිටියා. දන් දෙන පින්කම් කරන කෙනෙක්. ඒ උපාසකයාට ඉඳපු බිරිඳට දාව දරුවෝ දෙන්නෙක් ඉපදුනා. ඒ දරුවෝ සමාජයේ යහපත් ප්‍රසිද්ධියක් දරාගෙන හිටියා. රූප සම්පත්තියෙන් බොහොම ලස්සනයි. සමෘද්ධිමත්, හොඳට වැඩිලා, සීලාචාර ගුණ සම්පන්න ධර්ම තිබුණා. සමාජයේ යන තැන කැපිලා පේනවා. හැමෝම පිළිගන්නවා. සංසාරේ මහ පුදුම කරගත්ත පින් විපාක දීලා. නමුත් මේක දිහා බලන් ඉන්න අම්මගේ හැම වෙලේම කෙලිස් වැඩෙන්න ගත්තා. තමන්ගේ දරුවන්ට මිනිස්සු සලකන ආකාරය දිහා බලන් ඉඳලා ඇයට ලොකු මහන් තත්ත්වකමක් ඇති වෙන්න ගත්තා. ඇයට මහ ලොකුකමක් ඇති වෙන්න පටන් ගත්තා. අහංකාරකමක් උපදව ගත්තා. දරුවෝ හොඳටම වැඩුණහම දරුවන්ගේ බලය හිතට අරගෙන හැම වෙලෙම තමන්ගේ ස්වාමියාට නිඳා කරන්න පටන් ගත්තා. තමන්ගේ ස්වාමියාට අපවාද ගොනු කරන්න පටන් ගත්තා. දැන් ඇයි මෙහෙම කරන්නේ? තමන් නිකන් හරියට ලොකු කෙනා වගේ. දරුවන්ගේ බලය තමන්ගේ කරවුඩට අරගෙන දරුව මං කියන දේවල් විතරයි අහන්නේ, උඹ කියන දේවල් අහන්නේ නැහැ. එහෙම කියලා තමයි ස්වාමියාට කරදර කරන්නේ. ගේ ඇතුළට යනකොටත්, ගෙයින් එළියට යනකොටත් මේ බිරිඳ මෙහෙම අවමන් කරන්න පටන් ගත්තා. කාලයක් ස්වාමි පුරුෂයා ඉවසුවා. නමුත් හැමදාම ඉවසන්නේ ඔහුට පුරුද්දක් තිබුණේ නැහැ. ඉවසලා බැරිම තැන හුඟා කලකිරුණා. නමුත් ගිහි ජීවිතයක් ගත කරන නිසාම ඔහු මොකද කරන්නේ? තවත් කාන්තාවක් ඒ ගෙදරට අරගෙන ආවා. ගෙදරට අරගෙන ඇවිල්ලා ඒ ගෙදර සියලුම කටයුතු පවරලා
ඇයට වැඩ කටයුතු කරන්න ඉඩකඩ සලසලා දුන්නා. ඒ වැඩ කටයුතු කරන එක දිහා බලාගෙන ඉඳලා පළමු බිරිඳ හැමදාම ඇයට ඊර්ෂ්‍යා කළා. නමුත් පෙන්නුවේ නෑ. ටික කාලයක් යනකොට දෙවැනියට ගෙනාපු බිරිඳ ගර්භණී වෙන්න පටන් ගත්තා. කුස ඉදිරියට ටිකෙන් ටික නේරන්න පටන් ගත්තා. දරුවෙක් මේ ලෝකෙට උපද්දන්න පහළ වෙන ලක්ෂණ පහළ වෙන්න පටන් ගත්තා. පළමුවෙනි බිරිඳ දැනගත්තා තවත් දරුවෙක් මේ ලෝකෙට ඉපදෙන්න යන්නේ. ඇයට ලොකු ඊර්ෂ්‍යාවක් හටගත්තා. තණ්හාව නිසා බයකුත් හටගත්තා. මේ ලැබෙන්න තියෙන දේවල්, මේ ලැබෙන්න තියෙන වස්තුව මින් පස්සේ කාට යයිද? මේ විදිහට ඇය බයක් උපදව ගත්තා. තණ්හාව නිසාම ද්වේෂයක් හටගත්තා ස්වාමි පුරුෂයා කෙරෙහි. මේ ස්ත්‍රිය කෙරෙහි ද්වේෂයක් උපදව ගත්තා. ඇයි මොකද කරන්නේ? නමුත් කුමන්ත්‍රණය කරලා ටිකෙන් ටික දෙවෙනි බිරිඳත් එක්ක යහළු වුණා. දරුවව මේ ලෝකයට උපද්දන්න ඔන්න මෙන්න ඉඩ තියෙද්දී ඊර්ෂ්‍යාවෙන් පිපිරි ඉඳලා ඊටාම රහසිගතව වෛද්‍යවරයෙක් ළඟට ගිහිල්ලා ඇත්තිතරම් වෛද්‍යවරයාට මුදල් දීලා කිව්වා දෙවෙනි බිරිඳගේ කුසේ ඉන්න දරුවව මැරිලා වැටෙන්න තරම් බෙහෙත් දෙන්න කියලා. දෙවෙනි බිරිඳ මේ කිසිම කාරණාවක් දන්නේ නෑ. මේ හැම දෙයක්ම පළමු බිරිඳගේ උපක්‍රම. නමුත් දරුවව මේ ලෝකයට උපදින්න තව නොබෝ කාලයයි තිබුණේ. මාස 3ක් පමණ කාලයක් ගිහිල්ලත් අවසානයේදී දරු ගැබ මහ පොළොව මතට වැටෙන්න තරම් දරුවා කුසේ ඉන්න දරුවා මැරෙන්න තරම් ගැබ්මලයක් බවට පත් වෙන්න තරම් කරුණු හැදුනා. දරු සුරතල් බලන්නේ බලාපොරොත්තු රාශියක් පොදි බැඳගෙන ඥාතිවරු අම්මල තාත්තලා පවුලේ අය නෑදෑ හිතවතුන් හුඟක් හීනවල හිටියා. මේගොල්ලෝ ඔක්කොටම ආරංචි වුණා මාස 3ක් වුණ මේ දරු ගැබ කඩාගෙන වැටෙනවා කියලා. ඒ කියන්නේ දරුවා මැරුණා කියලා. හැමෝටම මහා ලොකු දුකක් හටගත්තා. පස්සේ හැමෝම කරුණ හොයාගෙන යනකොට හැමෝටම සැකයක් ඉපදෙන්න ගත්තා. පළමු බිරිඳගේ වැඩක් මේක කියලා. නමුත් සාක්ෂි නෑ ඔප්පු කරගන්න. නමුත් හැමෝටම සැකයක් ඉපදුනා. මේ කාන්තාවගේ අම්මා, ඒ කියන්නේ දැන් මේ දෙවෙනි බිරිඳගේ අම්මා මේ පවුලේ අය ඔක්කොම ඥාතිවරු කැඳෙව්වා. ඥාතිවරු සියලුම දිනාම කැඳවනකොට ඇයට බය හිතුණත් පළමුවෙනි බිරිඳට ඇය බය පෙන්වුවේ නෑ. ඇය හංගාගෙනම හිටියා. ඇය තමයි දැන් මේ කුසේ ඉන්න දරුවව මැරෙව්වේ. නමුත් ඒක ඇය පෙන්වුවේ නෑ. මොකද ඒක එහෙම වුණොත් ඇයට ඒ මොහොතේම අනේක දඬුවම් විඳින්න දුක් විඳින තත්වයට කටයුතු හැදෙනවා. ඒ නිසාම ඇයත් දන්නේ නැති වගේ හිටියා. ඔක්කොම ඥාතිවරු ගෙදරට එකතු වෙලා ඇහුවා තී මගේ දරු ගැබ හෙලෙව්ව නේද කියලා. තී මගේ කුසේ ඉඳපු දරුවව මරලා දැම්ම නේද කියලා ඇහුවා. නමුත් ඇයි කිසිම පිළිතුරක් දෙන්නේ නැතුව ඉඳලා බැරිම තැන ඇයත් කියනවා නෑ මම ඇගේ කුසේ ඉන්න දරුවව මැරුවේ නෑ කියලා. මම මොනම කාරණාවක්වත් සිද්ධ කරලා මෑගේ කුසේ ඉන්න දරුවව මරන්නේ මොකටද? මට මොනවද ලැබෙන්නේ දරුවව මැරුවා කියලා? මං එහෙම මැරුවේ නෑ. එහෙම කියලා කිව්වත් ඥාතිවරු පිළිගන්න සෝදානම් වුණේ නෑ. ඥාතිවරු ඒ වෙලේ කියනවා එහෙමනම්
දිවුරන්ඩ ඔබ මැරුවේ නෑ කියලා. ඒ වෙලේ තමන්ගේ ජීවිතයේ තියෙන ආදරය නිසා, තමන්ගේ ජීවිතයේ තියෙන ආශාව නිසා ඇය මේ මහා පාප කර්මයක් සිද්ධ කරගන්න කටයුතු කළා. නමුත් දැන් අහපසු හැරෙන්න ඇයට වෙලාවක් නෑ. විය යුත්තේ සියල්ලම සිද්ධ වෙලා. කරන්න තියෙන එකම එක දිවුරීමයි. ඒ දිවුරීමයි සිද්ධ කරන්න තියදුනා. මොකක්ද ඒ දිවුරීම? මම මගේ කුසේ ඉන්න දරුවව මැරුවනම් එහෙම උදේටයි හවසටයි දරුවන් 7 දෙනා ගානේ වදමින් ඒ දරු මස් කන්නියක් බවටම පත් වෙම්වා. මගේ කුසේ ඉන්න දරුවව මම මැරුවනම් එහෙම නිතර දුගඳ හඹන ප්‍රේතව දුක් විඳින්නියක් බවට, නිල මැස්සන්ගෙන් පිරිවරන ලද තැනැත්තියක් බවටම පත්වන්නේම්වා කියලා ඒ ප්‍රාර්ථනාවන් ගොනු කළා. එතකොට ප්‍රාර්ථනාවක භයානකකම අපේ පින්නතුන්ට මෙතන මනාව පේනවා. මේ විදිහේ ප්‍රාර්ථනාවක් කළේ තමන්ගේ ජීවිතේ රැකගන්න. මෙතන අපිට මතක් වෙනවා මොන පාප කර්මය නොදන්නාකමට කරගත්තත් ඇයට ප්‍රඥාව තිබ්බනම් කියන්න තිබ්බේ නැද්ද? මම වැරද්ද කළා, නමුත් මට සමා වෙන්න. එහෙම කියන්න තිබුණ නැද්ද? කියන්න තිබුණා. නමුත් අපේ පින්නතුන්ට පේනවද? වැරදි කරපු හුඟක් අය අනේ මං වැරදි කළා මට සමා වෙන්න කියලා කියනවා. එහෙම කියන්නේ නෑ. ඒකට තව තවත් බොරු එකතු කර ඒකට තව තවත් වැරදි දේවල් එකතු කර හුඟක් පව් පුරවගෙන මේ සසරේ නොයෙක් දුක් විඳින කටයුතු හදා ගන්නවා. අඥානව එහෙම කරනවා. ඇයත් කාරණා පැහැදිලි කරනවා. ඒ වෙලේ හැමෝම ඒ දිවුරපු නිසා පිළිගත්තා. නමුත් ඉතින් මේ ජීවිතේ සසරේ කරගත්ත පින් වලින් ආරක්ෂා වුණාට හැමෝටම මැරිලා යන්න දවසක් එනවා. කර්මයේ විනිශ්චයකාරයා බවට පත් වෙන දවසක් එනවා. කර්මයේ නඩු අහන දවසක් මේ ලෝකෙට එනවා අපි හැමෝටම. ආන්ගේ දවස්වලට නීතිඥයෝ කවුරුත් ඒ උසාවියේ නෑ. කර්මයේ නඩු තීන්දුව දෙනකොට නීතිඥයෝ කිසි කෙනෙක් ඒ මොහොතේ ඉන්නේ නෑ. වපුරාපු විදිහටම අස්වැන්න නම් ලැබෙන එක ලැබෙනවාමයි. පින් ඉවර වෙලා මෙරිලා ගියා. කාලයක් ගිහිල්ලා ඉපදුනා പ്രേත ලෝකේ. අනන්ත දුක් විඳින പ്രേතියක් බවට පත් වෙලා ඉපදුනා. වස් කාලේ අවසන් කරලා ඒ කාලේ භික්ෂූන් වහන්සේලා වස් පවරලා නිමා කරලා බුදු පියාණන් වහන්සේ දකින්නේ සවැත් නුවරට එන්න පිටත් වුණා. ආන්ගේ කාලේ සවැත් නුවරට එන ගමන් එක තැනක රාත්‍රිය පහන් කරන්න රැය ගෙවන්න භික්ෂූන් වහන්සේලා නවතෙන් ගෙන්න තීරණය කළා. අඳුරු රාත්‍රියක භික්ෂූන් වහන්සේලා නවතෙන් අරගෙන ඉන්න තැන මේ ප්‍රේතිය ඇවිල්ලා භික්ෂූන් වහන්සේලාට තමන්ව පෙන්නුවා. මේ මහා ශ්‍රාවකයන්න් වහන්සේලාට තමන්ව දැක්වපුවාම මේ උත්තමයන් වහන්සේලා අහනවා, ඇඟේ නූල් පොටක තරම්වත් වස්ත්‍රයක් නැති අප්‍රසන්න රූපයක් තියෙන කෙනෙක් දැක්කොත් බය හිතෙන තරම් ශරීරයක් තියෙන, කුණු වෙච්ච සිරුරක් තියෙන, අප්‍රමාණ දුගඳ හමන ශරීරයක් තියෙන, මුළු ඇඟ පුරාවටම නිලමැස්සන් පිරිවරාගෙන ඉන්නේ. ඔබ කවුද? මෙතෙන්ට ඇවිල්ලා ඉන්නේ ඔබ කවුද කියලා ඇහුවා. ආන් ඒ වෙලේ ඇය පිළිතුරු දෙනවා, ස්වාමීනි මමද? ස්වාමීනි මම යමලෝකයේ කියන නම තියෙන
പ്രേත ලෝකයේ ඉපදිලා නොඑක් දුක් විඳින දුකටපත් වෙච්ච තවත් එක ප්‍රේතියක් පව්කම් කරලා මිනිස් ලොවින් චුත වුණාම වෙන යන්න දිහක් නෑ ස්වාමීනි. පින් ඉවරයි. ආන් ඒ නිසා പ്രേත ලෝකයට ඇවිල්ලා දැන් දුක් විඳිනවා ස්වාමීනි. ස්වාමීනි උදේ කාලෙට දරුවන් 7 දෙනෙක්ම මං වදනවා. හැන්දෑවටත් එහෙමමයි ස්වාමීනි. හවසටත් දරුවන් 7 දෙනෙක් වදනවා. එසේ වැදූ දරුවන්ව මම්ම කෑලි කෑලි වලට ඉරලා අත් වෙනම ඇඟිල් වෙනම කකුල් වෙනම නියපොතු වෙනම හම වෙනම මස් වෙනම මේ ආදී වශයෙන් මේ දරුවෝ මං ඉරලා මං කනවා ස්වාමීනි. ස්වාමීනි ඒ තරම් මම කෑවත් මගේ කුසගින්නට ඒ දරුවන්ව ප්‍රමාණවත් නැහැ. මගේ බඩ පිරෙන්නේ නැහැ ස්වාමීනි. එනම් මෙතන පැහැදිලි කරනවා උදේට දරුවෝ 7 දෙනෙක් වදලත් කෑවත් හැන්දෑවට දරුවෝ 7 දෙනෙක් තමන්ගේම කුසින් උපද්දලා කෑවත් බඩ පිරෙන්නේ නැහැ. ඒ තරම් ලොකු බඩගින්නක්. ඒ තරම්ම බඩගිනි මට ස්වාමීනි. කොයි තරම් බඩගිනීද ස්වාමීනි මට. බඩගින්න නිසා මගේ පපුව හැම පැතිකඩකින්ම පිච්චෙනවා ස්වාමීනි. මගේ බඩ පපුව කොයි තරම් පිච්චෙනවද ස්වාමීනි. දුම් නගිනවා වගේ ස්වාමීනි. අධික රස්නේ නිසා අවුව ඇති කල්හි ගින්නෙන් දැවුන පිච්චුන කෙනෙක් වගේ සාවිපාසා දුකට පැමිණිලයි මං ඉන්නේ ස්වාමීනි. කිසිම සංසිඳීමක් නෑ ස්වාමීනි. අඩු නැතුව දුක් විඳිනවා. එක තප්පරයක් නිකන් ඉන්න නෑ. ඒ තරම් දුක් විඳිනවා. කරුණු මෙහෙම පැහැදිලි කරනකොට අපි වෙනතුන් හිතන්නකෝ මේ සසර නම් කොහොමනම් භයානකයිද කියලා. එය ආණ්ඩා වේදනාව ප්‍රකාශ කරනවා. තිබ්බේ නැද්ද ඇයට මනුස්ස ලෝකේ පින් කරගන්න අවස්ථාවක්? තිබ්බේ නැද්ද ඇයට සුගතියට යන්න අවස්ථාවක් හදාගන්න? දුගතියට යන්නම අවස්ථාව හදාගත්තේ තමන්ගේ හිතේ තියෙන පැහැව තිබුණු තණ්හාවයි මහ ලොකුකමයි අහංකාරකමයි. මේ දේවල් නෙවෙයිද? මේ දේවල් තමයි. මේ වාගේ දේවල් අද මේ ජීවිත ගත කරන ඔබ මම අපේ සමාජය තුළ දකින්නේ නැද්ද? දුක හිතෙන්නේ නැද්ද? එහෙම අය දිහා අපි බලනකොට අනේ මේගොල්ලෝ මෙහෙමනම් මේ මං දකින අය මං ඉස්සරහා මෙහෙම ඉන්න අය මටත් කවදා හරි දවසක මම මේ වගේ වුණොත් කොයිතරම් මට දුක් විඳින්න නම් සිද්ධ වෙයිද? කල්පනා කරලා බලලා ඇස්සැත්තෝ මේ ලෝකේ තියෙන හැබෑම සියල්ල දැකලා මායාවෙන් මිදෙන්න උත්සාහ කරන්න. මායාවේ බන්ධනයෙන් මිදෙන්න උත්සාහ කරන්න. කෙලෙස් කහටින් දුරස් වෙන්න උත්සාහ කරන්න. මේ වාගේ දුක් විඳිනකොට තමයි තේරෙන්නේ කොයි තරම් දුක් මේ සසර මට විඳින්න තවත් ඉතිරි වෙලා තියෙනවද. අද මේ ගැන මෙහෙම බණ අහන අපිට කියනකොට අහගෙන ඉන්න විතරයි තියෙන්නේ. දුක් විඳිනකොට තමන්ගෙම කුසෙන් උපන් දරුවව මරාගෙන උයලා පිහලා තෙල් තාච්චියකට දාලා තම්බලා මිරිස් දාලා කහකුඩු දාලා කන්න පුළුවන්කමක් අපට තියෙනවද? කියනකොටත් ඇඟ හීතල වෙලා යන තරම් කියනකොටත් මහා භයානක තත්ත්වේ මහා භයානකයි කියලා හිතෙන තරම් නෙවෙයිද මේ කාරණා?
නමුත් කොයි තරම් භයානක වුණත් මේ තමයි ලෝකයේ තියෙන හැබැයි සත්‍යය. වපුරගත්ත දේට අනුව අස්වැන්න ලබන්න වෙනවා. අස්වැන්න ලබනකොට දුකයි 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 කී ඉඳලා වැඩක් නැහැ. දුකයි 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 කියලා ඉඳලා වැඩක් නැහැ. බාගෙට වැපුරුවොත් බාගෙට අස්වැන්න ලැබෙන්නේ. අනිත් අය හොඳට වපුරගෙන හොඳට වපුරපු අය අතරේ බාගෙට අස්වැන්න වපුරාපු මම කම්මැලිකම නිසා වපුරාපු අස්වැන්න බොහොම ටිකයි නිසා අනේ ඉතින් මට බොහොම දුකයි. වෙනතුනි පින් වඩා ගන්න කුසල් වඩා ගන්න මීට වඩා වෙන ගැලවුමක් නම් මේ ධර්මයේ මේ ශාසනයෙන් පස්සේ අපිට කවදාවත් මොන ගැහින්නේ නැහැ. මේ සසරේ අතිශය රෞද්‍ර බව මේ සසරේ තියෙන අතිශය භයානක බව කොයිතරම්ද කියන එක වටහා ගන්න. මහතෙරුන් වහන්සේලාට අනුකම්පාවක් ඉපදුනා. අනේ මොන වාගේ පාප කර්මයක් කරගෙනද මේ தත්ත්වයටපත් උනේ කියලා ඒගෙන් ඇහුවා. ඇයි කිව්වා මම ඊර්ෂ්‍යාව නිසා කරගත්ත පව්. තණ්හාව නිසා කරගත්ත පව්. මම බොරුත් කිව්වා. ඒ විතරක් නෙවෙයි බොරු කියලා බොරුවට දිවුරුවා. ඒ විතරක් නෙවෙයි මම ඝාතනාදී කර්මත් කළා. ස්වාමීනි මෙතනින් පස්සේ ආයෙ නැවත සුගතියට යනවා කියලා දෙයක් නැන්නේ. ආයෙ දුගතියට ගිහිල්ලා මට දුක් විඳින්නයි කියන්නේ. අනේ ස්වාමීනි අනුකම්පා කරලා මට පින් අනුමෝදනා කරන්න. ආන් ඒකට මේ සවැත් නුවර ඉන්නවා අසුවල් ගමේ විශේෂ ගෘහපතියෙක්. ආන් ඒ ගෘහපතියාගේ භාර්යාවයි මම. ඔහු ළඟට ගිහිල්ලා මං ගැන කියලා දානෙ පිළියෙරගෙන මට පින් අනුමෝදනා කරන්න කියලා කිව්වා. භික්ෂුන් වහන්සේලා සවැත් නුවරට ගිහිල්ලා ගෘහපතිතුමාව හම්බ වෙලා දානෙ පිළියෙරගන්න ගියපුවාම අප්‍රමාණ ශ්‍රද්ධාවෙන් නිවසට වැඩමගෙන දානෙ පිළිගන්නලා දානෙ වළඳලා පාත්‍රා පැත්තකින් තියලා අත සෝදා ගත්තාම බණහඬ බිම ඉඳගන්නේ ගෘහපතිතුමාට මේ මහතෙරුන් වහන්සේලා කාරණා පැහැදිලි කරා. ගෘහපතිතුමා ඊටාම ශ්‍රද්ධාවෙන් මේ කාරණා අහගෙන ඉඳලා සසරේ තියෙන භයානකම තේරුම් අරගත්තා විතරක් නෙවෙයි අර කාන්තාව පිළිබඳව වෛරයක් තරහක් ඊර්ෂ්‍යාවක් නම් ඇති කරගත්තේ නේ. එදා දානි දීලා රැස් කරගත්ත පින් භික්ෂූන් වහන්සේලා නිසාම රැස් කරගත්ත පින් ආංගර දුක් විඳින ප්‍රේතියට අනුමෝදන් කළා. ඇයගේ ජීවිතයේ සුවපත් වේවා කියලා ආශිර්වාද කළා. දානි පූජා කළා නිමා වෙනකොටම දිව්‍යමය සැප සම්පත් විඳින කෙනෙක් බවට එපත් වුණා. ධර්මදේශනාව නිමා වෙනකොටම ගෘහපතියට අප්‍රමාණ සැප විඳින දේහය සහිත මේ ශරීරයේ පෙන්වලා භික්ෂුන් වහන්සේලා වන්දනා කරලා ඒ නොපෙනී ගියා. භික්ෂුන් වහන්සේලා දේශනාව නිමා කරලා භාග්‍යතුන් වහන්සේ ළඟට ඇවිල්ලා මේ සිදු වුණ අපූර්ව කාරණාව මේ අති භයානක කාරණාව බුදු පියාණන් වහන්සේට මතක් කළා. ස්වාමීනි අපි මෙහෙම එනකොට මෙහෙම දෙයක් සිදු වුණා කියලා. භාග්‍යවතුන් වහන්සේ ඒ කාරණාවම අර්ථෝත්පත්ති කරගෙන එදා ධම්සභාවේ ඉඳපු සියලු පිරිසට මහණෙනි මේ සසර කොහොමනම් භයානකයිද? අපි කරන කියන දේවල් කොහොමනම් විපාක දෙයිද? මේ ශ්‍රේෂ්ඨ බුද්ධාන්තරයක උප්පත්තිය ලැබලා ඉන්න මොහොතේ ගැලවිලා යන්න වෙරවෑයන් වඩන්න කියලා භාග්‍යවතුන් වහන්සේ මේ කතාව අර්ථෝත්පත්ති කරගෙන ධර්මයේ දේශනා කළා. එදා ධර්ම දේශනා නිමා කරනකොට බොහෝ දෙනෙක් මාර්ග ධර්ම ඵලයන් ලබා ගන්න ඇති. නමුත් අපේ පින්නතුන් හිතන්නේ ඔබයි මමයි තාම මේ සසර දුවනවා. මිරිඟුවක් පස්සේ දුවනවා. කවදාකවත් ඇතිවීමක් නැහැ. දැන්වත් හිතන්නේ මගේ බුදු පියාණන් වහන්සේ නොහිටින්නට මේ ජීවිතයේ මගේ අතින් කොයිතරම් පව් වෙන්න තිබුණද? මේ ජීවිතයේ කොයිතරම් මගේ අතින් වැරදි වෙන්න තිබුණද?
සමහර විටකදී අද මේ කාරණාව ශ්‍රවණය කරලා සසර මෙහෙමයිද කියලා සසර මේ තරම් භයානකයිද කියලා තේරුම් ගන්න මම සසරේ කී වතාවක් මේ ප්‍රේතිය වගේම දුක් විඳින්න ඇද්ද මේ වාගේ අකුසල කර්මම කරලා. ඒ නිසා මේකෙන් ගැලවීමක් පංචකාමයට නතු වෙලා ඉන්නයිට නෑමයි. පින්නතුනි වෙරවැයන් වඩන්ඩ ඉඩකඩම් ගොඩ ගැහුවට යාන වාහන ගොඩ ගැහුවට වතු පිටි ගොඩ ගැහුවට රංග්‍රදී මුතුමැණි අභරණ ගොඩ ගැහුවට ගෙවල් දොරවල් මාලිගා ගොඩ ගැහුවට මේ දේවල් සැනසීම ඇත්තේම නැහැ. ටිකින් ටික මේ දේවල් වලින් ගැලීලා යන්න උත්සාහ කරන්න. මිදෙන්න උත්සාහ කරන්න. මිදීම තියෙන්නේ කොතැනකද? ආන් එතනයි තියෙන සැපේ තියෙන්නේ. අපේ ජීවිතවල සැපේ කියලා අපි මිරිඟුවක් පස්සේ දිව්වා. සතුට ඉවර වෙනකොට දුකක් තියෙන්නේ. දුකින් පෝෂණය වන ලෝකික කිනම් සතුටක්ද? මොනවත් සතුටක් නෑ. නමුත් මේ ශ්‍රේෂ්ඨ බුද්ධාන්තරේ නම් මගහැර ගන්න එපා. ලැබුණ අවස්ථාවේ උපරිම ඵල ප්‍රයෝජන නෙලා ගන්න උත්සාහ කරන්න. මේ දේශනාව අපට කොයිතරම් උපකාරයක් වෙනවද? තවත් විවිධ පැතිකඩවලට විග්‍රහ වෙන ධර්ම කරුණු පැහැදිලි කරන්න තිබුණත් දේශනාව නිමාවට පත් කරන්න තියෙන නිසා අද අපි මේ දේශනාව මෙතකින් නිමාවට පත් කරන්න උත්සාහ කරමු. සසර කොහොමනම් භයානකයිද? ධර්මයේ නොදන්නාකම නිසා සසරේ කොයිතරම් අපි අස්තර මං වෙනවද? කල්යාණ මිත්‍ර උත්තමයන්ගේ අනුකම්පාව නොහිටින්නට මේ ප්‍රේතිය කවදාක්වත් දුගතියෙන් නිදහස් වෙයිද? අපි බනින, අපිම ගරහන, අපිම නිඳා කරන කවදාක්වත් බලාපොරොත්තුවක් අපි තියාගත්තේ නැති උත්තමයන්න් වහන්සේලාමයි අපෙන් කිසි දෙයක් බලාපොරොත්තු නොවි අපිට පිහිට වෙන්නේ. ඒ බඳු කල්යාණ මිත්‍ර ආශ්‍රයක් නැති කරගන්නේ නැතුව, විනාශ කරගන්නේ නැතුව ඒ බඳු කල්යාණ මිත්‍ර ආශ්‍රයන් තුළින් මේ සම්මා සම්බුද්ධ ශාසනය දකිමින් මේ සසරින් ගොඩ යන්න ඔබ හැම දිනාටම මගේ බුදු පියාණන් වහන්සේගේ ආශිර්වාදය නිරන්තරයෙන් උදාපත් වේවා කියලා ආශිර්වාදයන් සිද්ධ කරනවා. මේ උතුම් වූ සද්ධර්ම දේශනාවේ පින්බර දායකත්වයේ සපයන්නට යෙදුනේ කාටගස් දිගිලිය ගොවිජන සේවා මධ්‍යස්ථානයේ ගොවිජන සංවර්ධන නිලධාරිණී YKSP කුමාරි පින්වත් මහත්මිය ඇතුළු කමිටු කළමනාකාර PP කුමාරි නෝන මහත්මිය සහ කෘෂි උපදේශක නිලධාරීන් දෙපළ ඇතුළු කාර්ය මණ්ඩලයේ සියලුම පින්වත් පිරිස විසින් උතුම් වූ අරමුණු වශයෙන් සඳහන් කරනවා. එම නිලධාරීන්ගේ නමින් නැසී පරලෝසපත් මව්පියන් සහ සියලුම ඥාතීන්ටද 2016 වසරේ මිය ගිය HB රම්බණ්ඩා පියාණන් ඇතුළු ඥාතීන්ටද 2013 වසරේ මිය ගිය HM පේමාවතී මෑණියන් ඇතුළු සියලුම ඥාතීන්ටද පින් අනුමෝදනා වේවා කියලා පුණ්‍යානුමෝදනාවන් සිදු කරනවා. ඔවුන් ප්‍රාර්ථනා කරන්නා වූ බෝධියකින් සසරින් ඈතර යාමට මේ කුසල් ඔවුන්ට උපනිශ්‍රේ වේවා කියලා ඥාති වර්ගයාට පුණ්‍යානුමෝදනා සිදු කරනවා. රත්නත්‍රි ආශිර්වාදයේ ප්‍රාර්ථනාවන් සිදු කරනවා. කාටගස් දිගිලිය ගොවිජන සේවා මධ්‍යස්ථානයේ සියලුම නිලධාරීන්ටද එම නිලධාරීන්ගේ මව්පියන් ඇතුළු සියලුම ඥාතීන්ටද රත්නත්‍රි අනන්ත ගුණ බලයෙන් නිරෝගී චිර ජීවනයේ ආයුරාෝග්‍ය ආදී සම්පatti උදාපත් වේවා කියලා ආශිර්වාදයන් සිද්ධ කරනවා. ධනවති නෝන මහත්මියගේ සුජීවත්ව සිටින මෑණියන් වන KPB පේමාවතී මෑණියන් ඇතුළු පවුලේ සියලුම දිනාටමත් රත්නත්‍රි ආශිර්වාදයේ උදාපත් වේවා කියලා ප්‍රාර්ථනාවන් සිදු කරනවා. බෞද්ධ මාධ්‍ය ජාලී කාර්ය මණ්ඩලයේ සෑම සිළු දිනාටමත් මෙපින් අනුමෝදන් වේවා කියලා ආශිර්වාදයන් සිදු කරනවා.
විශේෂ පුණ්‍යානුමෝදනාව වශයෙන් සඳහන් කරනවා. අවසරයි බෞද්ධ මාධ්‍ය ජාලයේ නිර්මාතෘවර බෝධිසත්ව ගුණෝපේත සම්බුද්ධ ශාසන විශ්වකීර්ති ශ්‍රී සද්ධර්ම විභූෂණ පරම පූජනීය අවසරයි දරණාගම කුසලදම්ම මහා ස්වාමීන් වහන්සේටත් මෙපින් අනුමෝදන් වේවා කියලා පුණ්‍යානුමෝදනාවන් සිදු කරනවා. අපවත් වී වදාළ අවසරයි මහා සංඝ පීතෘවරයාණන් වහන්සේලාටද රට ජාතිය වෙනුවෙන් දීපිදු රණවිරුවන්ටද මෙපින් අනුමෝදන් වේවා කියන ප්‍රාර්ථනාවන් සිදු කරනවා. සද්ධර්ම දේශනාව තුළින් මාරස් කළ සියලුම පින් දහම් මා ප්‍රවෘජා භූමිට පත් කළ ගුරු දෙගුරුන් ධර්මාර්ගයේ කියා දුන් අවසරයි පූජනීය කෝරළයාගම සරණතිස්ස මගේ පින්තුන් වහන්සේටද මෙපින් අනුමෝදන් වේවා කියලා පුණ්‍යානුමෝදනාවන් සිදු කරනවා. මේ උතුම් වූ සද්ධර්ම දානමේ පින්කම සිද්ධ කරන කල්යාණ මිත්‍ර වූ සියලුම දිනාටම වයිකේ එස්.පී. කුමාරි මහත්මිය, පී.පී. කුමාරි මහත්මිය ඇතුළු සියලුම දිනාට තව තවත් මෙවැනි කුසලයන් සිදු කර ගනිමින් තමන්ට සසරින් එතෙර යන්න මඟ සකස් කර ගන්නවා වගේම තව බොහෝ දිනකට මාර්ගය සකස් කරගෙන මේ සසරින් එතෙර කරවාලීමට ශක්තිය, වීර්ය, ශ්‍රද්ධාව, නිදුක් නිරෝගී චිර ජීවනයේ නිරන්තරයෙන් උදාපත් වේවා පහළ වේවා කියලා ආශිර්වාදයන් සිදු කරනවා. සම්මා දිට්ඨික බ්‍රහ්ම රාජේන් දිව්‍ය රාජේන් වහන්සේලාද මෙපින් අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනාවන් සිදු කරනවා. පින් අනුමෝදන් කළ හැමට පින් අනුමෝදන් වේවා. ආශිර්වාද කළ හැම දිනාටම රත්නත්‍රි ආශිර්වාදය උදාපත් වේවා. ඊ타මත්ම ඉක්මන් භවයක ඊ타මත්ම කෙටි කාලයකින් සුඛ සහගත ප්‍රතිපදාවෙන් ආර්ය ධර්මාවබෝධයෙන් සැනසීම දෙසාම මේ උතුම් වූ කුසලය පාරමී ධර්මයන් බවටම පත් වේවා කියලා ප්‍රාර්ථනාවන් සිදු කරනවා. ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ලෝක ශාසනන්ති දේවෝ වස්සතු කාලේන සස්්‍ය සම්පatti හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ. සාදු සාදු සාදු. සදහවතුනි, ඔබ අප කෙරෙහි අනුකම්පාවෙන් උතුම් වූ සද්ධර්ම දේශනාව පවත්වන්නට යෙදුණු පින්වත් ස්වාමීන් වහන්සේ පූජනීය පන්නල ධම්මිස්සර ගෞරවනීය පින්වත් ස්වාමීන් වහන්සේට තවත් চিරාත් කාලයක් මෙවැනි වූ ශාසනික කර්තව්‍යයන් සිදු කරන්නට ශක්තිය, ධෛර්යය, නිදුක් නිරෝගී චිරජීවන සම්පන්නිය මුදා වේවායි අපි හැමදෙනාම සාදු නදනම්වා ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. ඒ උතුම් වූ ප්‍රාර්ථනාවත් සමගින් බෞද්ධ ආගමන් විදුලිය සුපින්වත් ඔබ වෙත සංවේදනය කරන්නට යෙදුණු දායකත්ව සද්ධර්ම දේශනාව මෙලෙස නිමාවට පත්වන්නේ. පින්වත් ඔබ හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.